නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වතුනි, මේ පින්වතුන්ලා මේ අවස්ථාවේදී සූදානම් වන්නේ අපගේ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් බොහොම පුංචි ප්‍රමාණයක් ශ්‍රවණය කරගන්න. ශ්‍රවණය කරගෙන තම තමන්ගේ ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් සම්පූර්ණ කරගන්න. පින්වතුනි, අපිට මේ අවස්ථාව බොහෝම දුර්ලභ අවස්ථාවක්. මොකද මේ සංසාර ගමන අපි අනවරාග්‍ර සංසාර ගමනක් මේ එන්නේ. අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සන්තරතං. මේ අනවරාග්‍ර සංසාරයක් එන මේ සත්‍ය ඉමක් කොනක් පරක් තරක් පේන්නේ නැති තරමට මේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න මේ සත්‍යයට මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි. පින්වතුනි, මේ අවස්ථාව අපි අතහැර ගත්තොත් අපිට නැවත අවස්ථාවක් ලැබෙනවා කියන එක සාමාන්‍යයෙන් අර කන කැස් බෑව වියසුදුරෙන් අහස බරලනවා වගේ දුර්ලභ අවස්ථාවක්. පින්වතුනි, මොකද කිව්වොත් අපි සසරේ අනන්ත දුක් විඳපු සත්වයෝ. අපි මව මල දුකට හඬපු සංඛ්‍යාව, කඳුළු සංඛ්‍යාව බැලුවොත් මේ සසර මහා සාගරයට වැඩි. පියා මල දුකට අඬපු කඳුළු සංඛ්‍යාව බැලුවොත් මේ සසර මහා සාගරයට වැඩි. ඒ වගේම තමන්ගේ සහෝදරයෝ, සමන්ගේ ඥාති මේ අය නැති වෙච්ච වෙලාවේ අඬපු කඳුළු සංඛ්‍යාව බැලුවොත් මේ සතර මහා සාගරයට වැඩි. ඒ වගේම අපි සත්වය වෙලා මනුස්ස ආත්ම ඉපදලා බෙලි කැපිලා මරණයට පත්වෙච්ච ප්‍රමාණය බැලුවොත් සතර මහා සාගරයට වැඩි. තිරිසන් සත්වයෙක් වෙලා උප්පත්තිය ලැබලා එක සතෙක් විපල උපදිලා එක්ක බල්ලෙක් වෙන්න පුළුවන්, එක්ක හරකෙක් වෙන්න පුළුවන්. මොනවා හරි සතෙක් වෙලා මරණයට පත් වෙනකොට හිස කැපිලා ගිය අවස්ථාව මේ සතර මහා සාගරයට වැඩි. ඒසා විශාල වූ දීර්ඝ වූ සසරක් එන මේ සත්වයන්ට බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා මේ ලැබෙන නිර්මල ධර්මය හම්බ වෙන මේ අවස්ථාව අතහැර ගත්තොත් අපේ අවාසනාව. මොකද අපි සත්වයන් හැටියට මේ ලෝකයට ඇවිල්ලා ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව කය මනස පිනව සසරේ ඉන්නවා. අපිට මේ සසරේ සැපයි කියලා මේ ආයතන පිනව ඉන්නවා. නමුත් අපිට මේ භයානක ආපු සසර අවිද්‍යාවෙන් වැහිච්ච නිසා, තණ්හාවෙන් බැඳිච්ච නිසා මේ සත්‍යයන්ට මේ සසරේ ඇත්ත පේන්නේ. මොකද භවයෙන් වැහිලා. පින්වතුනි, මේ තරම් දීර්ඝ සසරක එන අපි උත්සාහවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ. මොකද මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ තමන්ගේ ජීවිතය ගැන මේ දේශනාවල් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් තමන්ගේ ජීවිතය ගැන මේ පෙන්වන මේ ධර්මය තමන්ගේ ජීවිතයෙන් තමන් තුලින් දැකීමටයි තමන් දක්ෂ වෙන්න ඕනේ. මේ වෙන කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි මේ ධර්මයේ හැටියට පෙන්වන්නේ. මේ සත්‍යයන්ගේ හේතුඵල ධම. එහෙම නැත්නම් මේ ජීවිතය ගැන. එතකොට මේක ලෝක සත්වයා ගැන. ඉතින් තමන්ට අවබෝධ කරගන්න මේ අවස්ථාව අපිට දුර්ලභව ලැබිලා තියෙනවා. මේ අවස්ථාවේ අපි ආයතන පිනවම ජීවිතේ සසර ගත කරන අපි මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තොත් මම හිතනවා මේ පින්වතුන්ලාට ඉතාමත්ම යහපත් දායේ වෙනවා මෙලවත් පරලවත්. ඉතින් මේ මම අද දිනේ මේ පින්වතුන්ලා වෙනුවෙන් සූත්‍රයක් තෝරා ගත්තා. සංයුක්ත නිකායේ තුන්වන පොතේ යමක සූත්‍රය. එතකොට මේ යමක සූත්‍රය තමයි මම මේ පින්වතුන්ලා වෙනුවෙන් මේ තෝරගත්තේ. පින්වතුනි, මේ සූත්‍රය ශ්‍රවණය කරනකොට බොහෝ ශ්‍රද්ධාවෙන් තමන් හිතා ගන්න ඕනේ මේ සම්මා දිට්ඨියට මේ සූත්‍රයේ යමක ස්වාමින් වහන්සේ පත් වෙනවා. මේ සූත්‍රයේ යම් කිසි ප්‍රමාණයක් මගක් යන විට
එතකොට පිංගතුනි ඉතින් යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයේ ලැබපු සූත්‍රයක් ඉතින් නිවන කරා යන සූත්‍රයක් උතුම් නිවන අපටත් ලබා ගැනීමට මේ සූත්‍රයෙන් හේතු වාසනා වේවා කියන උතුම් කලන අදහසින් යුතුවම මේ පිංගතුන්ලා මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. පිංගතුනි තේනකෝ පන සමයේන යමකස්ස නාමං භික්ඛුනෝ ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං හෝති තථාහං භගවතෝ ධම්මං දේශිතං අජානාමි යතා කීනාසෝ භික්ඛු කායස්ස වේදා uppajj උච්චිජ්ජති විනස්සති නොහෝති පරම්මරණාති. ඉතින් පිංගතුනි මේ පාඨකයෙන් පෙන්වන්නේ මේ හේතු වෙච්ච සාධකය. එතකොට මේ යමක ස්වාමීන් වහන්සේට පිංගතුනි මිත්‍යා දෘෂ්ටියක් හට ගන්නවා. මොකද්ද? රහතන් වහන්සේ කය බිඳේද වෙනසේද මරණින් මතු නැවත උපත්තියක් ලබන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ මා දනී කියලා මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් හට ගන්නවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටිය හටගෙන පින්වතුනි මේක මේ ස්වාමීන් වහන්සේලාගේ අතර පැතිරෙනවා. මෙන්න මේ වගේ යමක ස්වාමීන් වහන්සේට මෙන්න මේ වගේ රහතන් වහන්සේ මරණින් මත්තේ නැවත උපදින්නේ නැහැ කියන මිත්‍යා දෘෂ්ටියක පසු වෙනවා කියලා. ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ යමක ස්වාමීන් වහන්සේ බැහැදකින්න ඇවිල්ලා සුවද සාකච්ඡා කරලා ඒ වගේම පනවපු ආසන වලින් වැඩ ඉඳලා මේ යමක ස්වාමීන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලා අහනවා යමක ආයුෂ්මතුනි මේ රහතන් වහන්සේ කය බිඳී මරණින් පස්සේ නැවත උපදින්නේ නෑ කියන අදහසෙන් යුතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මා දනී කියලා මිත්‍යා දෘෂ්ටියක ලාමක වූ මිත්‍යා දෘෂ්ටුවක පසු වෙනවද කියලා මේ යමක ස්වාමීන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලා අහනවා. පින්වතුනි මේ යමක ස්වාමීන් වහන්සේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා එසේය. රහතන් වහන්සේ කය බිඳී මරණයෙන් පසු නැවත උපදින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ මා දනී කියලා මේ යමක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට මේ ස්වාමින් වහන්සේලා වැඩ සිටි ස්වාමින් වහන්සේලා එසේ නොකියනු. එහෙම කියනවා. භාග්‍යතුන් වහන්සේට අපගේ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට අභූචයෙන් චෝදනා නොකරනු. ඕක සුදුසු නැත. භාග්‍යතුන් වහන්සේ කය බිඳී මරණයෙන් මතු මේ සීනාශ්‍ර වූ රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ කියලා එහෙම කතාවක් එහෙම ආකාරයේ දේශනාවක් ප්‍රකාශ කර නැත කියලා මේ ස්වාමින් වහන්සේලා මේ යමක ස්වාමින් වහන්සේට දැනුවත් කරනවා. ඒ කෙසේ වෙතත් මේ දෘෂ්ටි ගතම වෙලා ඉන්නවා මේ යමක ස්වාමින් වහන්සේ. ඒ දෘෂ්ටි ගතම වෙලා යමක ස්වාමින් වහන්සේ නැවතත් කියනවා මේ රහතන් වහන්සේ කය බිඳේ මරණයෙන් පසු නැවත උපදින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මා දනී කියලා. ඉතින් නැවතත් ඒ විදිහට මේ දෘෂ්ටිගත වෙලා ඉන්න නිසා මේ ස්වාමින් වහන්සේලා එතනින් වඩිනවා වැඩලා සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න තැනට වැඩලා උන්වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේට මේ ප්‍රකාශ කරනවා මේ සිදුවීම. සරියුත් මහරහතන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේ යමක ආයුෂ්මතුන් මෙන්න මේ වගේ දෘෂ්ටියක් ගත වෙලා තියෙනවා. රහතන් වහන්සේ කය බිඳේද වෙනසේද නැතිවේද මරණින් මතු නැවත උපදින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මා ධනී කියලා උන්වහන්සේ මෙන්න මේ වගේ ලාමක දෘෂ්ටියක් ගත වෙලා ඉන්නවා කියනවා. ඉතින් මේ අනේ ස්වාමීන් වහන්සේ අනේ සරියුත් මහරහතන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේට අනුකම්පාව පිණිස වඩිනසේක්වා කියලා ඉල්ලා සිටිනවා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ මොකද මේ තුෂ්ණිම් භාවයෙන් යුතුව මේ දේ මේ බාර ගන්නවා. ඒ කියන්නේ කතා කරන්නේ නැහැ මේ අවස්ථාවේ කියන්නේ පිළිගත්ත මේ ආරාධනාව. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ හවස් වරුවේ ඵල සමාධින් නැගිටලා මේ භාවනාවෙන් නැත්තම් මේ
භාවනාව සමාධිය තුලින් නැගිටලා උන්වහන්සේ මේ යමක ස්වාමින් වහන්සේ ඉන්න දිසාවට වැඩලා උන්වහන්සේගෙන් සුවදව සාකච්ඡා කරනවා. සුවදව සාකච්ඡා කරලා පනෝපු අසුනින් වැඩ හිඳලා මේ සරියුත් මහරහතන් වහන්සේ යමක ස්වාමින් වහන්සේගෙන් අහනවා යමකයනි ආයුෂ්මතුනි යමකයනි මේ රහතන් වහන්සේ කය බිඳීමෙන් පසුව නැවත උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ මා ධනී කියලා යම්කිසි ලාමක වූ මිත්‍යා දෘෂ්ටියක් ගත වෙනවද කියලා ඇහුවා. එසේ ස්වාමීනි මේ අවස්ථාවේ මේ යමක ස්වාමින් වහන්සේ දේශනා කරනවා. එසේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කය බිඳී මරණයෙන් පසු නැවත උපදින්නේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධම මම දනී කියලා. එතකොට මෙන්න මෙතන ඉඳන් තමයි පින්වතුනි මේ සූත්‍රයේ අපේ ජීවිතයට ගලප ගන්න, මේ සූත්‍රයේ අපේ ජීවිතයට එකතු කරගන්න, අපේ ජීවිතය තුළින් දකින්න තියෙන මේ ධර්මය. එතකොට මෙතන ඉඳන් තමයි මේ හරය, මේ ධර්මයේ මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ අවස්ථාවේදී මේ උන්වහන්සේගෙන් අහනවා යම් කිසි ප්‍රශ්න ප්‍රමාණයක්. අහන අවස්ථාවේදී උන්වහන්සේට මේ ධර්මයේ කෙරේ යම් කිසි නුවණක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. නමුත් ඒ බොජ්ජංග ධර්මයන් වැඩිලා උන්වහන්සේගේ සිත සමාධිමත් වෙලා මේ උතුම් සම්මාදිට්ඨියටපත් වෙනවා මේ සූත්‍රයේ බොහොම ටික වෙලාවකින්. ඒක නිසා පින්වතුනි මේ හොඳට ශ්‍රවණය කළ යුතුයි මේ ධහම මෙතන සිට. පින්වතුනි මේ යමක ස්වාමින් වහන්සේගෙන් අහනවා රූපය නිට්ටයද අනිත්‍යද කියලා. අනිත්‍යයි බන්ති. ඒ කියන්නේ අනිත්‍යයි ස්වාමින් වහන්සේ. අනිත්‍ය නම් දුකද සැපද? දුකයි කියනවා. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මම මගේ කියලා ගන්න සුදුසුද අහනවා. එතකොට නැත ස්වාමීන් වහන්සේ කියනවා. දැන් බලන්නකෝ ඇත්ත වශයෙන්ම කියනවා නම් පින්වතුනි අපිට දැන් උන්වහන්සේට යම්කිසි අවබෝධයක් තිබුණා. දැන් රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. දුකද සැපද? දුකයි. මම මගේ කියලා ගන්න සුදුසුද ඇහුවාම උන්වහන්සේ ගැන අවබෝධයක් තිබුණා. දැන් බලමු අපිට ගන්න තියෙන අර්ථය මෙතන. දැන් රූපය කියන්නේ මම මගේ කියලා ගන්න සුදුසු නෑ. මම මගේ ආත්මය කියලා. හැබැයි අපි ජීවිතේ අපි මම මගේ දරුවෝ කියලා ගෙවල් දොරවල් යාන වාහන වශයෙන් මේ ජීවිතේ මේ රූපය මගේ කරගෙන මගේ ආත්මය කරගෙන ජීවිතේ මේ தത്വයට තමයි ජීවිතේ අපේ ලෝකේ සකස් කරගන්නේ. පින්වතුනි මේ රූපය කියන එක බලන්න අපි දැන් අපි ඇත්ත වශයෙන්ම මම කියන තැන බලන්නකෝ. මේකේ තියෙන්නේ කුණුප කොටස් ටිකක්. දැන් කෙල ටිකක් අපි අතේ ගෑවුනොත් එළිය තියෙන අපි කැමතිද? කොටු ටිකක්, සෙම ටිකක්, සැරව ටිකක්, බඩවැල් ටිකක්, වකුගඩු පෙනහලු මේ පිට මේ කොටස් වෙනම තිබුණොත් අපි කැමතිද? මේ රූපය මට ඕන විදිහට පාලනය කරන්නත් බෑ. අනිත්‍යයි, වෙනස් වෙනවා. වයසට යනවා, කොණ්ඩේ ඉදෙනවා, හම රැලි වැටෙනවා, එතකොට දත් හැලෙනවා. එතකොට මේක මගේ නම් මට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්. එතකොට අනිත්‍යද මේක නිට්ටයද? එතකොට මේක දුකටපත් වෙනවද? එතකොට දැන් මේක වෙනස් වෙනකොට මේක විපරිණාමී වෙනකොට මේක දුකටපත් වෙනකොට මේකට අපි කැමතිද? නමුත් දුකටපත් වෙනවා. එතකොට මේ ස්වාමින් වහන්සේට අවබෝධ වෙනවා මොකද මේ මම මගේ කියලා ගන්න සුදුසුද මේක? හැබැයි අපි ජීවිත කාලයේම මේ රූපයේ පැත්තෙන් ගත්තොත් මේ කොච්චර කතා කරත් මේ පින්වතුනි මෙතනින් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මම මගේ නෙවෙයි. නමුත් මෙතන මේ ධර්ම දේශනාව ශ්‍රවණයෙන් අවසානයේ මොකද මම මගේ දරුවෝ, මගේ ගෙවල් දොරවල් යාන වාහන, මිල මුදල් ඉඩකඩම්. මේ தത്വයට හිත පුරුදු පුහුණු වෙලා. මොකද සසරෙම පින්වතුනි අපි මොකද කරලා තියෙන්නේ මේ ඉන්න තියෙන ලෝකයමයි ඇසුරු කරලා තියෙන. ආයතන ඇහැ පිනෙව්ව, කන පිනෙව්ව, නාසය, දිව, කය, මනස. මේ පිනවලා මම මගේ කියන මට්ටමෙන් තමයි අපි පිනෙව්වේ. සසරම භවයෙන් වැහිලා ඉන්න තියෙන ලෝකේ අපි ඒ ආපු සසර පේන්නෙත් නැහැ. හැබැයි මේ මොහොතේ මම වෙලා, මගේ වෙලා, මගේ ආත්මෙ වෙලා මේ ඇත්ත පෙන්නුවට, මේ ඇත්ත කතා කරාට, මේ ඇත්ත ශ්‍රවණය කරාට මේ පින්වතුන්ලාට මොකද වෙන්නේ? මේ පින්වතුන්ලාට මේ මොහොතේ තියෙන නුවණ පවතිලා හිටින්නේ නැහැ, එළඹ සිටින්නේ නැහැ. මොකද
මේ දහම ශ්‍රවණය කරනකොට එහෙමත් නැත්නම් මේ දහම ජීවිතයෙන් දකිනවා නම් ඒ කෙනා බොහොම සීලවන්ත වෙන්න ඕනේ. සිල්පද රැකින්න ඕනේ. ඒ සීලය මත තමයි පින්වතුනි සමාධිය පිහිටන්නේ. සීලය මත තමයි මොකද්ද? සමාධිය පිහිටන්නේ. ඒ සමාධිය තුල තමයි මේ නුවණ දකින්න පුළුවන්. සිත එකඟ වෙච්ච කෙනාටයි මේ ඇත්ත දකින්න වෙන්නේ. මේ ඇත්ත දකින්න තව පැත්තක් තියෙනවා. සිත එකඟ වෙන්න වගේම මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. නිකන් බෑ. අපේ ජීවිතේ යම්කිසි දෙයක් පුරුදු පුහුණු කරනවා නම් අපි පාසලේ වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්. අපි ඒක පොත් බලලා නිතර කියවලා පුරුදු පුහුණු කරන කෙනාට තමයි මේ විභාගේ සාර්ථකව ලියන්න පුළුවන්. ඒ වගේ අපේ ජීවිතේට මේ ධර්ම පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට භාවිතාය බහුලී කතාය නිතර භාවිතා කරන්න ඕනේ. ඒ ජීවිතයෙන් දකින්න ඕන, නුවණින් දකින්න ඕන, නිතරම නුවණින් මේක මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ රූපේ දැන් අපි හිතමු කොහොමද අපි ජීවිතේ අපි රැකී ආරක්ෂා කරන වැඩපොළ තියෙනවා, අපිට දරුවෝ මල්ල යුතුයකම් තියෙනවා. මෙහෙමනේ අපි ජීවිතේ. එතකොට මෙහෙම තියෙන ජීවිතේ ඇයි අපිට දකින්න බැරිද? දකින්න පුළුවන් පින්වතුනි. දකින්න නම් බලන්නකෝ අපි උදේට නැගිටිනවා. නැගිට්ටහම මොනවද තියෙන්නේ? කුණු කෙල කටේ. දැන් සමහරක් අය කටේ කුණු කෙල තියාගෙන කෙලිම බාත් รู එකට ගිහිල්ලා කුණු කෙල ටික දාලා කට හොතු. ඇයි අපිට නුවණක් තියන්න බැරිද? මම කැමතිද කුණු කෙල එනවට? කබ එනවා. කණ්ණාඩියට ගියාම කණ්ණාඩිය ගාවට ගියාම දකින්නවා කබ එනවා. එතකොට කෙනෙක්ද පුද්ගලයෙක් මට ඕන විදිහට මේවා ආවද? එතකොට වැසිකිලි කැසිකිලි කරනකොට එහෙම නැත්තම් වයසට යනවා කොණ්ඩේ පුංචි කාලේ මතක් කරනවා ළමා කාලේ. ඒ ළමා කාලේ තුල තිබිච්ච ඒ ශරීර ලක්ෂණ දැන් අද තියෙනවද? ඒ තරුණ කාලේ තිබිච්ච ලක්ෂණ අද තියෙනවද? අපේ ජීවිතේ අපි තරුණ නම් අපි ළමා නම් අපිත් මේ වගේ වයසට යනවා නේද? මේ වගේ වෙනස් වෙනවා නේද? විපරිණාම වෙනවා නේද? මට අයිති නැහැ නේද? එතකොට මේ ස්වාමින් වහන්සේ මේ ආකාරයට මේක දැක්කා. රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට අනිත්‍යයි ස්වාමින් වහන්සේ. අනිත්‍ය නම් දුකද සැපද? ඇත්තටම වෙනස් වෙනවා නම් පින්වතුනි බලන්න. අපිට දුකද සැපද? දුකයි. මම මගේ කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ පින්වතුනි. ඒ තරම් මේ මම මගේ කියලා ගන්න සුදුසු නෑ දෙයක් නේද මේ සසර දුකට වැටෙන්නේ මම මගේ කියලා අරගෙන. ඒ වගේම මේ වේදනාව ඊළඟට අහන උන්වහන්සේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට වේදනාව අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් පින්වතුනි මම මගේ කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ ස්වාමීනි කියලා දේශනා කරනවා. බලන්න මේ වේදනාව අපේ ජීවිතේ සසරේ අනන්ත අපි දුක සැප උපේක්ෂා වශයෙන් වේදනාව අපි මේ හිතනවා. මේ වේදනාව යම් කිසි සැපක් ජීවිතේ පුංචි කාලේ වෙන්න පුළුවන්, තරුණ කාලේ වෙන්න පුළුවන්, මේ මොහොතේ මේ ෂණ වශයෙන් ලැබිච්ච වේදනාවක් වෙන්න පුළුවන්. ඒක වෙනස් වුණාද? අනිත්‍ය වුණාද? විපරිණාමික වුණාද? වුණා. අනිත්‍ය නැද්ද? අනිත්‍යයි. අනිත්‍ය නම් මේක වෙනස් වෙන ස්වභාවයෙන් නම් දුකටපත් උන්නේ නැද්ද? යද නිත්තං තන් දුක්ඛං. යමක් වෙනස් වෙනවා නම් ඒක දුකට උරුම නැද්ද? මේ ලෝකේ වෙනස් වෙන දේ වෙනස් වෙනවා. ඒක අපිට නවත්වන්න බෑ පින්වතුනි. හැබැයි අපි ඒක නিত্য සංඥාවෙන් ගන්නවා. මොකද්ද? නিত্য සංඥාවෙන් ගන්න නිසා අපිට දුක උරුම වෙනවා. ඉතින් පින්වතුනි මේ වේදනාව මම මගේ කියලා මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද? නැත පින්වතුනි. ඒ වගේම සංඥාව ඒ වගේම නিত্যද අනිත්‍යයි. දුකද සැපද? දුකයි. එතකොට සංස්කාරේ විඥානේ නিত্যද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මම මගේ කියලා ගන්න සුදුසුද අහනවා. පින්වතුනි මේ දැන් අපි දැනගන්න ඕන ජීවිතේ දැන් සංස්කාරය කියන්නේ මොකද්ද? අපි දැන් බලමු සංස්කාරය ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ඊට කලින් කතා කරා වේදනාව, සංඥාව කතා කරොත් මේ දැනගන්න ස්වභාවය. මේ ස්වභාවයේ හැම මොහොත දැනගන්න ස්වභාවයක් යම්කිසි වේදනාවක් දැනගත්තා නම් ඒක මේ මොහොතේ දැනගන්න ස්වභාවය ඊළඟ මොහොතේ තියෙනවද? උන්වහන්සේට ඒ නුවණ ඒ අවස්ථාවේදී තිබුණා. ඒක අවබෝධ කර ගැනීමේ හැකියාව තිබුණා. මේ ධර්ම කරුණු අපි දන්නේ නැද්ද? දන්නවා සමහරක් අය මේ ධර්ම කරුණු. නමුත් අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? ජීවිතයෙන් දකින්න උත්සාහ කරන්නේ ඒ ජීවිතයෙන් දකින්න අනුග්‍රහය වෙන කරුණු තියෙනවා. සීලයේ පැත්තෙන් අනුග්‍රහය වෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණයේ පැත්තෙන් කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ යෝනිසෝ මනසිකාරය තුල මේ අනුග්‍රහය පැත්ත අපි අපේ ජීවිතයට ලං කරගන්න ඕනේ බොහෝම අපේ ජීවිතයට වැඩිපුර ලං කරගන්න ඕනේ මේ අනුග්‍රහය.
එතකොට පින්වතුනි සංඥාව කියන්නේත් එතකොට වෙනස් වෙන ස්වභාවයෙන් විතර. සංස්කාරය කියන රැස් කරන අර්ථයෙන්. එතකොට රැස් කරන මොනවද? නැවත රූපයක් රැස් කරන අර්ථයෙන්. එතකොට වේදනාවත් රැස් කරන අර්ථයෙන්, අபிසංස්කරණ අර්ථයෙන්, නැවත සංඥාව සකස් කරන අර්ථයෙන්, සංස්කාරය නැවත සකස් කරන අර්ථයෙන් තමයි විඥාණයෙන් නැවත සකස් කරන. ඒ සකස් කරපු කිසිම දෙයක්, ඒ යම් කිසි දෙයක්, දැනුමක්, එහෙමත් නැත්නම් වේදනාවක්, එහෙම නැත්නම් සංඥාවක්, මොනවා හරි දෙයක් දැනගත්තා නම් ඒ දේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුතුද නැද්ද? වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අපිට දැන් මේ අනිත්‍ය වෙච්ච කිසි දෙයක් මේ ජීවිතේ බලන්නකො මේ මොහොතේ ක්ෂණ වශයෙන් ගිය අනිත්‍ය වෙච්ච කිසි දෙයක් දැන් තියෙනවද? නැහැ. ඒක නිරුද්ධ නම් නිරුද්ධයි. ඒක නැවත එනවද? දැන් බලන්නකො මෙහෙම ගිය තප්පරේ නැවත ගන්න පුළුවන්ද පින්වතුනි? නැවත ගන්න බෑ. ගිය තප්පරේ නැවත ගන්න බෑ. එතකොට අවුරුද්දක් දෙකක් කල්පයක් ගියත් ගිය තප්පරේ ගන්න පුළුවන්. ඒ වගේ මේ යම්කිසි රූප වේදනා සංඥා සංස්කාර විඥාන යම්කිසි දැනුමක් තිබුණාද මේ අවස්ථාවේ ඒක නිරුද්ධමයි. එතකොට අනිත්‍යයි. වෙනස්ුන්නේ නැද්ද? වෙනස් වුණා. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුකයි. දුක නම් මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා මම මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද කියලා. ඒ වගේම පින්වතුනි මේ සරියුත් මහරහතන් වහන්සේ නැවතත් මේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ දැන් මේ රූපය අතීත අනාගත වර්තමාන මොනවද? අතීත අනාගත වර්තමාන. අතීතයේ යම් රූපයක් තිබුණා, අනාගත මේ මොහොතේ මේ ක්ෂණ වශයෙන් ಜಾති වශයෙන් තිබිච්ච. එතකොට මේ ඒ වගේම ආධ්‍යාත්මික තමන් තුල බාහිර. එතකොට ඕදාරික, ඒ වගේම සුකුම, ඒ වගේම හීන, ඒ වගේම ප්‍රණීත, දුර ළඟ යම් රූපයක් වේද? දුර ළඟ යම් රූපයක් වේද මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? බලන්න අපි හිතලා අපේ ජීවිතයට ඇතුල් කරලා බලන්න මේ යම් කිසි රූපයක් අතීතයේ තිබුණා ඒ රූපය වෙනස් වුණාද, විපරිණාම වුණාද, දුකටපත් වුණාද, වෙනස් අපේ ජීවිතවල බලන්නකො අපි දැන් මේ ලෝක සත්වයා ලෝකයට මේ හේතු සකස් වෙලා සත්වයක් හැටියට එනවා කියන්නේ. ඒ සෑම දෙයක්ම විපරිණාම වුණා නේද? ඒ සෑම දෙයක්ම දුකටපත් වුණා නේද? බලන්න තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි අපි පුංචි කාලේ හිටපු අය අද ඉන්නවද? අද නැහැ. එතකොට අපි වයසට යනකොට ඒ අයට මොකද වෙලා තින්නේ? ඒ අය නෑ, අපිත් නැති වෙනවා. එතකොට හේතුඵල ධමයක්, හේතු වලින් සකස් වෙච්ච ධර්මතාවයක් කියලා නුවණට ගෝචර කරගන්න පුළුවන් වුණොත් යම් කෙනෙකුට තමන්ගේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්න පුළුවන්. එතකොට මේ වේදනාව, සංඥාව, සංස්කාර අතීත යම් වේදනාවක් තිබුණාද? අනාගත, වර්තමාන, ඒ වගේම ආධ්‍යාත්මික, බාහිර, හීන, ප්‍රණීත යම් සංස්කාරයක් තියේද? දුර ළඟ යම් සංස්කාරයක් තියේද? බලන්නකෝ ඒ කිසිදු සංස්කාරයක් තියෙනවද බලන්න. ඒ ඔක්කොම අනිත්‍යයි, වෙනස් වුණා. දුකයි. අනිත්‍ය නම් වෙනස් වෙනවා, දුකට උරුමයි. අනිත්‍ය නම් වෙනස් වෙනවා, විපරිණාමික වෙනවා නම් මම මගේ කියලා ගන්න සුදුසුද පින්වතුනි? බලන්න අපි මේ සරියුත් මහරහතන් වහන්සේ මෙතන පෙන්නන නිවනටම පෙන්නන උතුම් සම්මා දිට්ඨියටපත් වෙනවා. මේ නිවන කියන තැන සම්මා දිට්ඨියට කියන මේ දැක්ම නුවණට ස්පර්ශ කරගන්න ක්ෂණයක් හරි විදුලි කොටන වේගෙන් හරි යම් විදුලියක් කොටනකොට යම් කිසි ආලෝකයක් නිබුදුනාද අන්නේ වගේ හරි මේ උතුම් සම්මා දිට්ඨියටපත් වෙන්නේ එයා මේ නුවණ දකිනවා. එතකොට මේ විඥානේ අතීත, අනාගත, වර්තමාන, දුර, ළඟ, එතකොට ආධ්‍යාත්මික, බාහිර, හීන, ප්‍රණීත, ගොරෝසු තියුම් මේ ආකාරයේ යම් කිසි විඥානයක් තිබුණාද මගේ ආත්මය කියලා ගන්න සුදුසු පින්වතුනි? එතකොට මේ යමක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා නැත ස්වාමීන් වහන්සේ කියලා. ඒ වගේම ඊළඟට අහනවා මේ රූපය සත්වයේද කියලා අහනවා. නැත ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ වේදනාව සත්වයේද කියලා අහනවා. නැත ස්වාමීන් වහන්සේ. සංඥාව සත්වයේද? නැත ස්වාමීන් වහන්සේ. සංස්කාරය සත්වයේද? නැත ස්වාමීන් වහන්සේ. විඥාණය සත්වයේද? නැත ස්වාමීන් වහන්සේ. එහෙනම් රූපයෙන් තොර සත්වයක් ඉන්නවද? එහෙම නැත්නම් වේදනාවෙන්
තොර සත්වයෙක් ඉන්නවද? එහෙම නැත්නම් සංඥාවෙන් තොර සත්වයෙක් ඉන්නවද? එහෙමත් නැත්නම් සංස්කාරයෙන් තොර සත්වයෙක් ඉන්නවද? එහෙමත් නැත්නම් විඥාණයෙන් තොර සත්වයෙක් ඉන්නවද කියලා අහනවා. නැත ස්වාමින් වහන්සේ කියලා මේ යමක ස්වාමින් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අහනවා එහෙමනම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ පහ තුල සත්වයෙක් ඉන්නවද කියලා. නැත ස්වාමින් වහන්සේ මේ පහ තුලත් සත්වයෙක් නෑ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන පහෙන් තොර සත්‍යයක් ඉන්නවද කියලා අහනවා. නැත ස්වාමීන් වහන්සේ කියන. බලන්න උන්වහන්සේගේ මේ නුවණ ආපු විදිය බලන්නකො මේ දර්ශනය මේ නුවණ උන්වහන්සේට මේ අවස්ථාවේ තමයි උතුම් සම්මාදිට්ඨියටපත් උනේ. එතකොට උන්වහන්සේට මේ නුවණ සකස් වුණා. මේ හේතු සකස් වුණා. බොජ්ජංග ධර්මයන් වැඩුණා. උන්වහන්සේට සිත සමාධිමත් වුණා. උන්වහන්සේට මේ අවබෝධය කරා එන්න පුළුවන් වුණා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් නැවත අහනවා. එතකොට ඔබ කිව්වා නේද මීට පෙර රහතන් වහන්සේ කය බිඳී මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලා. මම භාග්‍යතුන් වහන්සේ විසින් කියන දහම දනී කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට නුවණ තිබුණු නෑ ස්වාමීන් වහන්සේ මට දැන් නුවණ ආවා කියලා කියනවා. එහෙමනම් ඔබගෙන් ඇහුවොත් ඔබ මොකද කියන්නේ මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවොත්. එතකොට මේ යමක ස්වාමීන් වහන්සේ රූපය අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. මම ප්‍රකාශ කරන්නේ එහෙමයි. වේදනාව අනිත්‍යයි මම ප්‍රකාශ කරන්නේ. සංඥාව අනිත්‍යයි. සංස්කාරය අනිත්‍යයි. විඥාණය අනිත්‍යයි කියලා ප්‍රකාශ කරනවා. අනිත්‍යයි වෙනස් වෙන අනිත්‍යයි දුකයි. අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක දුකට උරුම දෙයක් කියලා ප්‍රකාශ කරනවා. දුකට උරුම නම් ඒක වෙනස් වෙනවා නම් විපරිණාම වෙනවා නම් ඒක අනිත්‍ය වෙලා යන දෙයක්. ඒක මම මගේ කියලා කොයි වෙලාවෙවත් ගන්න සුදුසු නෑ කියනවා. එහෙනම් යමකේනි මේ මොහොතේවත් කෙනෙක්ව පණවන්න බැරි නම් මේ වේදනා මේ රූපය කෙනෙක් කියලා පනවන්න පුළුවන්ද? මේ වේදනාව කොයි මොහොතේ තිච්ච වේදනාවක් ගැනද කතා කරන්නේ? කොයි මොහොතේ තියෙන සංඥාවක් ගැනද කතා කරන්නේ? කොයි මොහොතේ තිබිච්ච සංස්කාරයක් ගැනද කතා කරන්නේ? කොයි මොහොතේ තියෙන විඥානයක් ගැනද කතා කරන්නේ? එතකොට පින්වතුනි බලන්න එතකොට මේ යමක ස්වාමින් වහන්සේට උතුම් සම්මාදිට්ඨියටපත් වෙනවා මේ කිසිදු දෙයක් පනවන්න බෑ පිහිටන්න බෑ මගේ ආත්මය ලෙස ගන්න සුදුසු නෑ කියලා උන්වහන්සේ නුවණින් දකිනවා. අනේ ස්වාමින් වහන්සේ මට අවබෝධ වුණා කියලා මේ දැක්කා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට එහෙම ප්‍රකාශ කරනකොට මේ සරියුත් මහ රහතන් වහන්සේ සාදු යමකේනි බොහෝම හොඳයි කියලා උන්වහන්සේ ඒ අනුමෝදන් වෙනවා. ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේ මෙතන දේශනා කරන ලස්සන උපමාවක් ගන්නවා. මොකද්ද ගන්න උපමාව පින්වතුනි? මේ උපමාව තමයි මෙන්න මෙහෙම යම්කිසි සිටුවරයෙක් ඉන්නවා. නැත්තම් සිටු පුතෙක් ඉන්නවා. එයා හොඳ භෝග සම්පන්නයි, ආඩ්‍යයි. එතකොට ධනෙ තියෙනවා, පිරිවර සම්පත ඉන්නවා. මේ ලෝකයට මෙහෙම කෙනෙක් ඉන්නවා. මේ ඉන්න සිටුවරයට හෝ සිටු කුමාරයට මේ යම්කිසි කෙනෙක් මේ ලෝකයට පහළ වෙනවා. කොහොමද? මෙයාව ජීවිතය තොර කරන්න කැමති කෙනෙක්. මෙයාගේ දුකට කැමති කෙනෙක් පහළ වෙනවා. ඉතින් පහළ වුණාට පස්සේ මේ කෙනා දැන් මේ සිටුවරයා ගාවට ලං වෙන්න විදිහක් නැහැ. මොකද මෙයා භෝග සම්පන්න තියෙනවා, ආඩ්‍ය කෙනෙක්, පිරිවර සම්පත්තිය ඉන්නවා, මෙයාට ආරක්ෂාව තියෙනවා, මෙයා ධනවත් කෙනෙක්. ඉතින් මේ පුරුෂයා කල්පනා කරනවා, මේ පුද්ගලයා කල්පනා කරනවා මේ ජීවිතේ විනාශ කරන්නේ මම කොහොමද? එතකොට කල්පනා කළා මම මොහුට ලං විය යුතුයි. ලං වුණොත් නම් මට ජීවිතය විනාශ කරන්න පුළුවන්. එහෙම හිතලා මේ සිටු කුමාරයා ගාවට හෝ සිටු පුද්ගලයා ගාවට ගිහිල්ලා මේ මම ඔබ වහන්සේට එහෙම නැත්තම් ඔබට මම සේවය කරන්නම් කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ සේවය කරනවා. ඉතින් කොහොමද සේවය කරන්නේ? සේවය කරන්න ගත්තට පස්සේ මෙයා දැන් හිත දිනා ගන්න එපා ලං වෙන්න. මොකද කරන්නේ? මෙයා කරන්නේ අනිත් අයට පෙර අවදි වෙනවා. අවසානයේ තමයි මෙයා නිදා ගන්න යන්නේ. ඒ වගේම මන පිනවන ඒවා සිත පිනවන ආකාරයට කතා කරනවා. කැමැති දේවල් කරනවා. ඒ සිටු කුමාරයා හෝ සිටු පුතාගෙන් මේ බොහෝ
ප්‍රශංසාවට ලං වෙනවා. මොහුව දැන් අපි හිතමු දැන් එළිය වැඩ කරන කෙනෙක් දුන්නම් එයා හොඳට වැඩ කරනවා නම් ගේ ඇතුළට ගන්නවනේ. ළඟට ගන්නවනේ. විශ්වාසය දිනා ගන්නවා පින්වතුනි. විශ්වාසය දිනාගෙන එයා තවත් ලං වෙනවා. එයා දැන් මේ එයාව බොහෝ පිළිගන්නවා. එහෙම ලං වෙලා පිළිගන්න මේ කෙනා අවස්ථාව මෙයාට ලැබිච්ච ගමන් තියුණු ආයුධයකින් ගෙල සිඳලා දානවා. මරණයටපත් කරනවා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ මේ උපමාව පෙන්නන්නේ. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ යම්කිසි මේ ලං උනේ මේ කුමාරයාට උදව් කරන්නම් කියලා වදකයම නේද? වදකයා නෙමෙයිද? වදකයමයි. යම්කිසි විදිහට ඒ මේ පුද්ගලයා යම්කිසි විදිහකට පෙර නැගිට්ටනම් පසු නිදාගත්තනම් ඒත් වදකයාමයි. ප්‍රණීත දේවල් දුන්නනම් එතකොට මන වඩන ප්‍රිය වෙන යම්කිසි දෙයක් කිව්වනම් කරානම් ඒත් වදකයාමයි. අන්තිම මොහොතේ මෙයාගේ හිස වෙන් කරත් මේ තියුණු ආයුධයකින් ඒත් වදකයාමයි. එයා දන්නේ නෑ වදකයා කියලා බොහෝම සතුටෙන් ලං කරගත්තා. දැන් මේ උපමාවෙන් පින්වතුනි අපිට ගන්න දේවල් තියෙනවා. මේ උපමාව දිහා බැලුවොත් දැන් බලන්න මේ උපමාව තුලින් අපේ ජීවිතේට බලන්න මෙයා මේ සමාජයට ආහාර පාන හදන්න පුළුවන්, කෑම බීම දෙන්න පුළුවන්. මේ මොනවද කරේ? තමන් ගැන මේ උපමාවට ගන්න. තමන් මේ රූපය කෙරේ කොච්චර ආසාවෙන් ලං කරගන්නවද? මගේ කරගන්නවා. ආහාර පාන දෙනවා. නැකිටවනවා. නිදි කරනවා. දැන් බලන්නකො මේ සිත නේද මේක කරන්නේ. චිත්ත චෛතසික මේ රූපයට මේ රූප වේදනා සංඥා සංස්කාර මේ නාම ධර්ම ටික නැති වෙච්ච ගමන් මේ රූපයට පවතින්න බෑනේ. මේ නාම ධර්ම ටිකම නේද මේ විනාශයට පත් කරන්නේ. මේ දුකට පත් වෙන්නේ. වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. කැව්වනම් කෙනෙකුට එහෙමත් නැත්තම් ප්‍රිය දේවල් කරා නම් කොහෙන්ද කරේ? සිත පැත්තෙන්. තමන්ගේ සිතම නේද මේ තමන්ගේ සිතම නේද මේ වදකයාම නේද අපි මං හරේ මං කැමති ඒ ප්‍රණීත දෙයට කැමති ඒ සතුටු වෙනවා මං ඒ බලන්න කැමති ඇහැ පිනවන්න කැමති පිනවනවා කන පිනවන්න කැමති පිනවනවා නාසය දිව කය මනස පිනවන්න කැමති පිනවනවා. එතකොට පින්වතුනි බලන්න මේ පිනවන්නේ කාවද? මේ වදකයාම නේද? මේ වදකයාම තමයි මේ පිනවන්නේ. අය අපි වදකයා කියලා දන්නවද? අපි මේ හේතුව මේ ස්කන්ධ පංචකය මේ එහෙම නැත්තම් නාම ධර්ම ටික රූපයෙන් වෙන් වුණාට පස්සේ මේක දිරපු දර කඩක් වගේ හැලෙනවා. හැබැයි මොකද කරන්නේ මේ රූපය? මම මගේ ආත්මය ලෙස ගන්නවා. කොච්චර අපි බලන්න කොච්චර මෝඩද? හැබැයි යම් කිසි කෙනෙක් ඉහළ නුවණකින් ඉහළ ප්‍රඥාවකින් සාමාන්‍ය කෙනෙක් හිතනවට වඩා ඉහළ නුවණකින් හිතුවොත් මේ ගැන අපිට අවබෝධ කරගන්න බැරිද? මේ ගැන පුරුදු පුහුණු කරොත් ජීවිතෙන් දකින්න උත්සාහ කරොත් ඕපනයිකෝ මේක තමා තුලින් දැකිය යුතු දහමක්. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ලා උත්සාහ කරන්න ඕනේ මේ ධර්මය තුලින් තමන්ගේ ජීවිතයට මේ කරුණු මේ ධර්මය එකතු කරගන්න. මේ නුවණ ඇති කරගන්න. මේක හොඳට ජීවිතෙන් දැකලා වඩන්න. එතකොට ඒ වගේම මේ සරියුත් මහරහතන් වහන්සේ පින්වතුනි මෙහෙම දේශනා කරනවා. මේ ඊළඟට පින්වතුනි ආර්ය ශ්‍රාවකයා ඉන්නවා. මේ ආර්යයන් වහන්සේලා දන්නේ නැහැ. මේ අසත්පුරුෂයා ආර්යයන් වහන්සේලා දන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි ආර්ය ධර්මය දන්නෙත් නැහැ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. ඒ වගේම මේ අසත්පුරුෂයා ආර්යයන් වහන්සේලා දන්නෙත් නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ දක්ෂක් නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. එතකොට මේ බලන්නකො දැන් අපේ ජීවිතේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අසත්පුරුෂයා කියන්නේ මේ ධර්මයට හික්මෙන්න බැරි ධර්මයේ දකින්න නැති කෙනා ගැනනේ මේ කතා කරන්නේ. අපි එතකොට එහෙම කතා කරනකොට බලන්න ඕනේ අපේ කොයි පැත්තේද අපි දකින්නේ නැත්තේ. එතකොට මෙතන පෙන්නනවා රූපං අත්තතෝ සමනුපස්සති. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ කෙනා මේ පුද්ගලයා රූපවත් වූ ආත්මයක් දකිනවා. රූප මොකද්ද? රූපවත් වූ ආත්මයක් දකින්න බලන්න දෘෂ්ටියක් ගත වෙනවා මෙයා. මේ අසුතවත් පුච්චද්දනයා විෂයාකාරයේ දෘෂ්ටියකටපත් වෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය ලෙස ගන්නවා. කොහොමද මේක ගන්නෙ? උදාහරණයක් පෙන්නනවා පින්වතුනි මේ පහන් දැල්ල තියෙන්නේ.
දැල්ල ඇසුරු කරගෙන ආලෝකයේ පවතිනවා. නේද? දැල්ල ඇසුරු කරගෙන ආලෝකයේ පවතිනවා. මේ දැල්ල තමයි රූපය. මේ ආත්මය ආලෝකය. එතකොට දැල්ල අසුරු කරගෙන රූපය ඇසුරු කරගෙන ආත්මය පවතිනවා කියලා පෙන්නනවා. ඊළඟට රූපවන්තං වා අත්තානං. මොකද්ද? රූපවන්තං වා අත්තානං. එතකොට පින්වතුනි මේ ආත්මය තුළ රූපයක් තියෙනවා. ආත්මවත් රූපයක්. උදාහරණයක් පෙන්නනවා. දැන් ආත්මවත් වූ රූපයක්. මේක දෘෂ්ටියක්. එතකොට කොහොමද මේ උදාහරණය පෙන්වන්නේ? මේ උදාහරණය පෙන්නනවා පින්වතුනි. දැන් ගසක් තියෙනවනේ. ගස තමයි රූපය. ආත්මය මොකද්ද? සෙවණැල්ල. මොකද්ද? සෙවණැල්ල. මේ ගස නිසාම නේද සෙවණැල්ල පවතින්නේ. ගස කපලා දැම්මොත් ගස විනාශ කරොත් ආත්මය නැති මේ සෙවණැල්ල නැති වෙනවා වගේ රූපය විනාශ කරොත් මොකද වෙන්නේ? ආත්මය විනාශ කරොත් රූපේ නැති වෙනවා. රූපේ විනාශ කරොත් ආත්මය නැති වෙනවා. මේ විදිහට මේ දෘෂ්ටි දෙකකටපත් වෙනවා. ඒ වගේම පින්වතුනි අත්තනීවා රූපං. මොකද්ද? අත්තනීවා රූපං. එතකොට ඒ කියන්නේ දැන් මේ ආත්මය තුල රූපය තියෙනවා. මොකද්ද? ආත්මය තුල රූපය. මේක දෘෂ්ටියක්. මේ අශෘතවත් පුතඥයා මේ ආකාරයට දෘෂ්ටිගත වෙනවා. උදාහරණයක් පෙන්නනවා මේ ආත්මය තමයි මල. මල මොකද්ද? ආත්මය. සුවඳ තමයි රූපය. මේ සුවඳ ඇතුළු කරන් තමයි මල පවතින. ආත්මය ඇසුරු කරන් තමයි රූපය පවතින්නේ කියලා පෙන්නනවා. ඒ වගේම පින්වතුනි රූපස්මින් වා අත්තානං. රූපස්මින් වා අත්තානං. ඒ කියන්නේ පින්වතුනි එතකොට රූපය ඇසුරු කරගෙන රූපය තුල ආත්මය තියෙනවා. දැන් මුලින් කිව්වා මොකක්ද අපි කිව්වේ? මුලින් අපි දේශනා කරා මේ දෘෂ්ටියේදී රූපවත් වූ එකක් තමයි මේ ආත්මය. ආත්මවත් වූ ඊළඟට රූපයක්. එතකොට ආත්මය තුල රූපය තියෙනවා. රූපය තුල දැන් අන්තිමට කියනවා ආත්මය තියෙනවා. උදාහරණයක් පෙන්නනවා. දැන් මේ උදාහරණයේදී පෙන්නන්නේ මේ උදාහරණය තුලින් තමයි අපේ ජීවිතේට මේ ඇතුළත් කරගන්න ඕනේ. ඒක තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ගොඩක් උදාහරණ පෙන්නන්නේ මේ ධර්මයේ නුවණින් දකින්න කෙනෙකුට. ඒ උදාහරණ තුලින් තමන්ගේ ජීවිතයේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්න හොඳ දක්ෂතාවයක් අපි තුල ඇති කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට කරඬුවක් අපි කියමු දැන් කරඬුවක් ඇතුලේ මාණික්කයක් තියෙනවා. මොකද්ද? කරඬුව ඇතුලේ මාණික්කයක් තියෙනවා. ඒ තියෙන්නේ මොකද්ද? කරඬුව තමයි රූපය. මාණික්කේ ආත්මය. අන්න ඒ වගේ දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒකට කිව්වේ රූපස්මින් වා අත්තානං. එතකොට රූපය ඇතුලේ ආත්මය තියෙනවා. මේ ආකාරයේ දෘෂ්ටියකට මේ අශෘතවත් පුතග්ජනයා පත් වෙනවා. එතකොට වේදනාවත් එහෙමයි. වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය. එතකොට වේදනාව තුල දැන් වේදනාවත් වූ ආත්මයක්. ආත්මවත් වූ වේදනාවක්. එහෙම නේද? මේ දෘෂ්ටි. මගේ ආත්මයට තමයි වේදනාව. මගේ රූපේම තමයි වේදනාව. රූපය තුල ආත්මය තුල තමයි වේදනාව තියෙන්නේ. වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ. මේ ආකාර වලට දෘෂ්ටිගත වෙනවා. ඒ වගේම ඊළඟට විඥානවත් වූ ආත්මයක්. ආත්මවත් වූ විඥානයක් තියෙනවා. විඥානය තුල ආත්මය තියෙනවා. ආත්මය තුල විඥානය තියෙනවා. බලන්න සිතේ දැන් එතකොට මේ සිත කියන ලක්ෂණය ගන්න දෘෂ්ටිය බලන්න මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පහටම එයා දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙලා 20 ආකාරයක දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ වගේම පින්වතුනි අනිත්‍ය වූ රූපය. දැන් මේ රූපය අනිත්‍යයි. මේ අනිත්‍ය වූ රූපය අනිත්‍ය විදියට දකිනවා. එයා මගේ ආත්මය ලෙස දකින්නේ නැහැ. අනිත්‍ය වූ රූපය අනිත්‍ය ලෙස දකිනවා. අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය ලෙස දකිනවා. අනිත්‍ය වූ සංස්කාරය එතකොට විඥානය මේවා අනිත්‍ය ලෙස දකිනවා. ඇයි? එයාට නුවණක් තියෙනවා මේක නිට්ටය දෙයක් නෙවෙයි. මේ රූපය අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. වේදනාව දැන් අපේ ජීවිතේ බලන්නකො මේ හැම වේදනාවක්ම අතීත, අනාගත, වර්තමාන වූ.
එතකොට ආධ්‍යාත්මික යම් වේදනාවක් තිබුණා නම්, බාහිර වේදනාවක් තිබුණා නම්, එතකොට ඕදාරික කියන්නේ රළු වශයෙන්, සියුම් වශයෙන්, එතකොට හීන, ප්‍රනීත. දැන් හීන කිව්වහම මේ අහුවෙන්නේ අපිට මේ පින්වතුනි එක දැනගන්න ඕන කරුණක්. මොකද හීන කිව්වහම මේ පුද්ගලයාගේ හීන වෙන්නේ මේ දැන් අපි කැමති නැති, අප්‍රිය කරන ඒ වගේ අදහසින් හීනයි. එතකොට ප්‍රනීතයි කියන්නේ අපි කැමති ඒවා. කැමති අය ඉන්නේ, කැමති පුද්ගලයන් ඉන්නේ ප්‍රනීතයි. හැබැයි ඒ යම් කිසි රූපයක් නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය වෙලා ගියා. දුකද සැපද? දුක්ුණා. අනිත්‍ය නම්, දුක නම්, විපරිණාම නම්, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මම මගේ කියලා ගන්න සුසුද. ඒ වගේම තව දැනගන්න ඕන. දුර ළඟ. දැන් දුර කියන්නේ අවබෝධයට ඉතා දුෂ්කරයි. මොකද්ද? අවබෝධයට ඉතා දුෂ්කරයි. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපය. ඒ කියන්නේ මේ ජීවිතය සකස් කරලා දෙන්න. මේ ජීවිතය පවත්වාගෙන යන්න. මේක ඉතාමත්ම සියුම්. මේක ධම්මායනයේ පරියාපන්නයි. මේක නුවණට ගෝචර වෙන්න. මන ආයතනයත් ධම්මායතනයත් විසින් අවබෝධ කරගත යුතු දෙයක්. එතකොට ඒ වගේම ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ. ඒ කියන්නේ මේ සිත පැත්තේ තියෙන ස්ත්‍රිය සකස් කරන මේ කර්මාණු රූපව හේතු සකස් වෙන්නේ. මේ රූපය මේ සිත පැත්තේ සකස් වෙනවා ස්ත්‍රියක්. ඒ අංග ලක්ෂණ ඒ ස්ත්‍රියක් බවට සකස් වෙන විදිහට. ඒක විපාකයක්. ඒ විපාක මට්ටම සකස් වෙන ආකාරයක්. එතකොට පුරුෂ ඉන්ද්‍රිය රූපය මේ පුරුෂයා භවට පත් කරන ඒ ඉන්ද්‍රිය. දැන් මැරිච්ච රූපේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය නෑ. ඒකේ නෑ. ඒකේ ධාතු ස්වභාවයක්. හැබැයි ඒක හේතු වුණා ස්ත්‍රී ඉන්ද්‍රිය රූප ඉන්ද්‍රිය ඒ රූපය සකස් කළා. නමුත් මේ මැරිච්ච එකේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය මේවා නෑ. ඇයි ජීවිතය සකස් කරලා දෙන්න පුළුවන්ද? ඒ පැවතිනවද? නෑ. දුර රූප. එතකොට අපි මේ දුර මොනවද? දුර රූප, ළඟ රූප තමයි ඇස කන නාසය දිව කය. එතකොට දුර වර්ණය, ගන්ධය, එතකොට රසය, එතකොට ස්පර්ශය මේවා දුර ළඟ. එතකොට මේ කිසිම රූපයක් අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, එතකොට ඕදාරික, සියුම්, එතකොට හීන, ප්‍රනීත, දුර ළඟ යම් රූපයක් වේද මගේ ආත්මය ලෙස ගන්න සුදුසු නෑ. එතකොට මේක අනාත්ම වූ දෙයක්. මේ රූපේ ආත්මයක්ද? ආත්මයක් ලෙස ගන්න සුදුසුද? සුදුසුද බලන්නකො. වේදනාව ආත්මයක් ලෙස ගන්න සුදුසුද? අපේ ජීවිතේ අපි වේදනාව මොකද්ද ගන්නේ? අයියෝ මටනේ මේ වේදනාව හිතටත් ඇතුණා. අයියෝ මට දොස් කිව්වා, මට බැන්න. අන්න වේදනාව මම මගේ කියලා ගන්නවා. ඇත්තටම මේ වේදනාව කියන එක මේ මොහොතේ තියෙන වේදනාව ඊළඟ මොහොතේ තියෙනවද? ගිය තප්පරේ ගන්න පුළුවන්ද? ගිය තප්පරේ ගන්න බැරි නම් වේදනාව ගන්න පුළුවන්ද? එතකොට වේදනාව කායික වේදනාවක් මගේ කරගෙන මානසික වේදනාවක් මගේ කරගෙන දුක් විඳිනවා. ඇත්ත දකින්නේ නැහැ. නුවණින් දකින්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් දකින්නවට වඩා ඉහළ නුවණකින් යම්කිසි කෙනෙක් දැක්කොත් තමන්ගේ ජීවිතයේ මේ අර්ථය මේ ධර්මයේ ලං කරගත්තොත් මේ උතුම් සම්මාදිට්ඨියටපත් වෙන්න බැරිද කෙනෙකුට? එහෙම හැකියාව තියෙනවා. එතකොට මේ රූපය ආත්ම වූ එකක්ද? වේදනාව ආත්ම වූ එකක්ද? සංඥාව, සංස්කාරය මේ රැස් කරගත් එක. අයියෝ මම මගේ පුතා කියලා රැස් කරගත් එක අනිත්‍යද නිට්ටයද? දැන් බලන්න සංස්කාර කියන්නේ රැස් කරනවා. සංස්කාර ස්කන්ධය ඒක උපාදාන ස්කන්ධයක් ලෙස ඇසුරු කරනවා. මම මගේ කියලා ඇසුරු කරනවා. එතකොට මේ රැස් කරගත් එක නිට්ටයද අනිත්‍යද? මගේ දරුවා මගේ ගේ කියලා රැස් කරගත්ත දේ ඒ මොහොතේ රැස් කරගත්ත ස්කන්ධයේ සිතේ තිබිච්ච ලක්ෂණ ටික ඊළඟ මොහොතේ තියෙනවද? ඒ ලක්ෂණ ටික ඒ හිතේ ඇතිවෙච්ච සංස්කාරයේ රැස් කරගත් එක ගියා නම් නැවත එනවද? ඒ ගිය වේදනාව නැවත එනවද? ඒ චිත්තද රූපයේ සිතින් ඔසවලා ගත්ත රූපේ නැවත සකස් වෙනවා. නැවත හේතු ටික හටගත්තොත් ඇහත් රූපයත් හිතත් ලං වෙච්ච තැන ඒ වේදනා සංඥා සංස්කාර ස්කන්ධ පංචයන්ගේ පහළ වීම ඇති. ඒ අනුව යම්කිසි උපාදානයක්, ඒ අනුව යම්කිසි මානසිකාරයක් කරොත් ඒ ලෝකේ සකස් වෙනවා. අපි එතරම්ටයි සිත සකස් කරගන්න ඕනේ. ඒ නුවණ සකස් කරගන්න ඕනේ. ඒ ඇත්ත දකින්නයි අපේ සිත සකස් කරගන්න ඕනේ. එතකොට පින්වතුනි මේ රූපය වදකයක් වගේ අපි දකින්න ඕන කොහොමද? වදකයක් වගේ. වදකයා කියන්නේ බලන්නකො දැන් අපිට කැව්වා පෙව්වා නෑව්වා
දැන් බලන්න කවලා පොවලා ඉස්කෝලේ එක්ක ගිහිල්ලා දැන් මේ කොහෙන්ද මේ කරන්නේ මේ ලෝකය අපි රස්සාවල් කරනවා අපි සතුටු වෙනවා ආදරය කරනවා මේ දේවල් රණ්ඩු වෙනවා මේ සිත පැත්තෙන් නේද මේ දේවල් කරගන්නේ මේක මේ කොච්චර සිත පැත්තෙන් කරගත්තත් ආදරය කරත් සතුටු වුණත් කෙනෙකුට ප්‍රියමනාප වුණත් අප්‍රිය වුණත් මේ දේ වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙනවා එතකොට අපි නුවණින් දකින්න ඕනේ මේක වදකයක් වගේ දකින්න ඕනේ. මේ වේදනාව වදකයක් වගේ දකින්න ඕනේ. මේ සංඥා වදකයක් වගේ දකින්න ඕනේ. මේ සංස්කාරය වදකයක් වගේ දකින්න ඕනේ. මේ විඥාණය වදකයක් වගේ දකින්න ඕනේ. එහෙම කෙනාටයි මේ ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ සකස් වෙන්නේ. එතරම්ටයි අපේ සිත සකස් කරගත යුත්තේ. එහෙම සකස් කරගත්ත ඒ කෙනාට මගේ ආත්මය ලෙස මේක සකස් වෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි මම මගේ ආත්මය ලෙස මේක රූපය ආත්මයක්ද? මේ රූපය ආත්මවත් වූ එකක්ද? නෑ. එතකොට මේ රූපය ආත්මවත් වූ එකක් නෙවෙයි. මම මගේ කියලා ගන්න සුදුසු නෑ. එතකොට ශ්‍රුතවත්තාර ශාවකයා මොකද කරන්නේ? ශ්‍රුතවත්තාර ශාවකයා මේ ශ්‍රුතවත්තාර ශාවකයා ආර්යයන් වහන්සේලා දන්නවා. ආර්ය ධර්මයේ දක්ෂය. ආර්ය ධර්මයේ හික්මෙනවා. ඒ වගේම සත්පුරුෂයන් වහන්සේලා එයා දන්නවා. සත්පුරුෂ ධර්මයේත් එයා දක්ෂයි. සත්පුරුෂ ධර්මයේත් එයා හික්මෙනවා. රූපය රූපවත් වූ ආත්මයට හම්බ වෙන්නේ නැහැ. මොකද්ද? රූපවත් වූ ආත්මය. දැන් අපේ රූපවත් වූ ආත්මයක් නේ අපිට. මේක අපේනේ මගේනේ. එතකොට ආත්මවත් වූ එකක් නෙවෙයි මේ රූපය කියලා එයා නුවණින් දකිනවා. එයා මම මගේ කියලා මගේ ආත්මය ලෙස ගන්නෑ. එයා ඊළඟට දකිනවා ආත්මය තුල රූපය කියලා එකක් පවතින්නේ නැහැ. මේක හේතු වලින් සකස් වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා එයාට නුවණ සකස් වෙනවා. ඊළඟට රූපය තුල ආත්මය නැහැ. බලන්නකො මේ දෘෂ්ටිය එයා ගැලවෙන හැටි. එයා සම්මා දිට්ඨියට යන මාර්ගය බලන්න. මේ යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනව නම් පින්වතුනි මේ කොහෙවත් තියෙන මාර්ගයක් අපි හොයාගෙන ගිහිල්ලා එක්කෝ අනේ අහවල් පන්සලේ තියෙනවා අහවල් ආරාමේ තියෙනවා අහවල් තැන තියෙනවා කියන එක නෙමෙයි මාර්ගය. තමන් මාර්ගය නුවණින් හදා ගන්න ඕනේ. මේ අපේ සිත කය වචන තුන සීලේක පිහිටලා ඒ කෙනා කල්යාණ මිත්‍ර ඇසුරතින් මේ ධර්මයේ විමසලා ඒ මාර්ගය අපි තුල සකස් කරගන්න ඕනේ. ඒ මාර්ගය එලිපෙහෙලි කරගන්න ඕනේ. ඒ මාර්ගයේ තියෙන කෙලෙස් වලින් සුද්ධ කරගන්න ඕනේ. ඒ කෙලෙස් ගෙවා දාන්න ඕනේ. ඒ භවය ගෙවා දාන්න ඕනේ. ඒ කෙනාට තමයි මාර්ගය දකින්න පුළුවන් වෙන්නේ. ඒ මාර්ගයේ යන්න පුළුවන් වෙන්නේ. ඒ කෙනාට තමයි උතුම් සම්මා දිට්ඨියටපත් වෙන්න තියෙන්නේ. එහෙම නැතුව ලෝකෙම ගියත් මාර්ගය හොයන්න ලෝකෙම මාර්ගය ඇවිද ගියත් ඒ මාර්ගය කියන එක තමන් තුලින් හදා ගන්න ඕන එක. තමන් තුලින් සකස් කර ගන්න ඕන එක. තමන් ඒ මාර්ගයේ ගමන් කරන්න ඕන. එහෙම කෙනාටයි මේ උතුම් අමා මහ නිවන දකින්න පුළුවන් වෙන්නේ. පින්වතුනි මේ එතකොට ඒ වගේම මේ වේදනාව දැන් එයා මේ සුතවත් ශාවකයා මේ වේදනාවත් වූ ආත්මයක් දකින්නේ නැහැ. ඒ වේදනාව අනේ මගේ වේදනාව කියලා දකින්නේ ආත්මවත් වූ එකක් දකින්නේ නැහැ. පුද්ගලයෙක් හිටියට දකින්නේ නැහැ. මගේ හැටියට දකින්නේ නැහැ. මගේ ආත්මයේ හැටියට දකින්නේ නැහැ වේදනාව. එතකොට ඒ වගේම සංඥාව මොකද කරන්නේ? ඒ සංඥාව දකින්නේ නැහැ. ආත්මවත් වූ එකක් විදිහට සංස්කාරය දකින්නේ ඒ රැස් කිරීම ඒ රැස් කළ දුන්න එක ආත්මයක් හැටියට ඒ විඥානයේ ආත්මයක් හැටියට දකින්නේ නැහැ. බලන්න පින්වතුනි මේ ශ්‍රුතවත් ආර්ය ශාවකයා මේ 20 ආකාරය සක්කාය දිට්ඨිය තමයි මිදෙන්නේ. ඒ 20 ආකාර සක්කාය දිට්ඨිය මිදෙන්න ලොකු නුවණක් අපිට තුල ඇති කරගන්න ඕන. සාමාන්‍ය කෙනෙක් දකින්නවට වඩා ඉහළ නුවණක් අපේ ජීවිතවලට ඇතුල් කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතයට අර්ථයෙන් ධර්මයෙන් අපි පෝෂණය වෙන්නේ. අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය වෙන්න නම් මේ ශ්‍රවණය කරන වූ ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ. මේ ගලප ගන්න ධර්මය නුවණින් දකින්න ඕනේ. නුවණින් දැකීම කියන්නේ අපිට සාමාන්‍ය කෙනෙක් දකින්නවට වඩා ඉහළ නුවණක්. අපි සාමාන්‍ය කියන ව්‍යවහාර වචන වලින් දකින්න නුවණ නෙවෙයි. මේ අපි දැනුම නෙවෙයි ප්‍රඥාවක ඊට එහා ගිය දෙයක්. ඊළඟට මේ රූපේ වගේම එයා මේ ශ්‍රුතවත් ආර්ය ශාවකයා වේදනාව
ආත්මවත් වූ වේදනාවක් දකින්නේ නැහැ. එතකොට ආත්මවත් වූ වේදනාවක් මේ ජීවිතේ එයා දකින්නේ නැහැ. එතකොට ආත්මවත් වූ සංඥාවක් එයා දකින්නේ නැහැ. මේ රැස් කරලා ගැනීම ආත්මවත් එකක් කියලා. එයා දැන් බලන්නකෝ අපි ජීවිතේ රැස් කිරීම වේදනාවම්නේ රැස් කරගන්න යම්කිසි වේදනාව ආරම්භය හදාගත්ත ලෝක ටිකක්නේ. මේ වේදනා සංඥා දෙකට නේද අම්මා තාත්තා ලෝකේ සකස් වෙන්නේ. මේ ස්කන්ධ පංචකයෙන් තොර ලෝකේ සකස් වුණාද? මේ ස්කන්ධ පංචකයේම නේද අම්මා කියලා සකස් කරගත්තේ. මේ වේදනාව තුලම නේද? මේ සංඥාව තුලම නේද? මේ සංස්කාරය තුලම නේද? මේ විඥානේ මේ රූප වේදනා සංඥා සංස්කාර තුලම නේද අම්මා කියලා සකස් කරගත්තේ. මේකෙන් තොරව හිටියද? මේ රහතන් වහන්සේ කියන පුද්ගලයා මෙතන පෙන්නන යමක ස්වාමීන් වහන්සේට රූපයෙන් තොරව හිටියද? රූපයේ තුල හිටියද? වේදනාව තුල හිටියද? වේදනාවෙන් තොරව හිටියද? වේදනා සංඥාව තුල හිටියද? සංඥාවෙන් තොරව හිටියද? එතකොට විඥාණය තුල හිටියද? විඥාණයෙන් තොරව හිටියද? රූප වේදනා සංඥා සංස්කාර විඥාන මේ පහ තුල හිටියද? එහෙනම් මේ රූප වේදනා සංඥා සංස්කාර කියන මේ විඥාන කියන පහෙන් තොරව හිටියද? මේ එකකවත් නෙමෙයි. එතකොට ඒ තැන හේතු ධර්මතා ටිකක් සකස් වුණා, ඒ ටික නිරුද්ධ වුණා. දැන් මේ මොහොතේ යම්කිසි ධර්මතා ටිකක් රැස් වෙනවා නම් මේ ධර්මතා ටික ඊළඟ සනේ නෑනේ. ඊළඟ සනේ අලුතෙන්මනේ. යම්කිසි දැනුමක් තියෙනවා නම් යම්කිසි දෙයක් ඔයාලා ආශ්‍රවයක් පුරුද්දක් Taman ලං කරගත නැවතත් අලුතෙන්ම නේද හේතු සකස් වෙන්නේ. අලුතෙන්ම නේද මන ආයතනය ධම්මායතනය මනසත් අරමුණු චිත්ත චෛතසික නිසා මේ ලෝකේ සකස් කරන්නේ. මේ නාම රූප ප්‍රත්‍ය නේද දැනගන්න. එතකොට මේ දෘෂ්ටියටපත් වෙන්නේ නැහැ. එයා නුවණයි. එයා සුතවත් සාර ශාවකයා. එයා මේ ලෝකේ දිහා සාමාන්‍ය කෙනෙක් දකින්නට වඩා ඉහළ නුවණකින් දකිනවා. එතකොට මේ රූප වේදනා සංඥාව මේ සංඥාව දකින්න ආත්මවත් වූ සංඥාවක් දකින්නේ. ආත්මවත් වූ සංස්කාරයක් දකින්නේ. ආත්මවත් වූ විඥානයක් දකින්නේ එයා. එයාට නුවණයි. එයා ඉහළ නුවණකින් දකිනවා. ඊළඟට එයා දකිනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහම ආත්මය තුල තියෙන එකක් නෙවෙයි මේක. ආත්මය මේ රූපේ ආත්මය තුල තියෙන. දැන් බලන්නකො මේ රැවටි එයා දකින්න මේක හේතුඵල ධමයක්. මේ මොහොතේ මේ සකස් වෙන්නේ හේතු ටිකක්. ඒ හේතු ටික නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා එයාට නුවණයි. එයා සාමාන්‍ය විදියට හිතන්නේ නැහැ. ඊට ඉහළ නුවණකින් හිතනවා. ජීවිතේ ගලප ගන්නවා. ජීවිතේ තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ විමස පුරුදු කරනවා. පුරුදු කළා පුහුණු කළා ජීවිතයෙන් අත්දකින්න එයා දක්ෂ වෙනවා. එයා නිතර පුරුදු කරනවා. තමන්ගේ ජීවිතේ රැකී ආරක්ෂා කරනකොට එහෙම නැත්නම් වෙලෙ හෙළඳාම් කරනකොට එහෙම නැත්නම් වෙන දේවල් දරුවොත් එක්ක ඇසුරු කරනකොට එයා දකිනවා දරුවා ඇසුරු කරනවා. එයා දරුවා තුල ආත්මවත් වූ දරුවෝ දකින්නේ මෙන්න මේ දකිනවා මෙයා හේතුඵල ධමයක් කන බොන ආහාරයෙන් සකස් වුනේ. ඒ දකින වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා මේ දරුවා හදාගත්තේ මගේ පැත්තේ. මේ ලෝකේ හදාගත්තේ මගේ පැත්තේ. ඒ සකස් වෙච්ච ධර්මතා ටික ඒ තනම නිරුද්ධ වුණා. ඒ හදාගත්ත චිත්තද රූපේ මේ මොහොතේ තියෙනවද? වේදනා සංඥා සංස්කාර නැවත හේතු ටික ගියා නම් නැවත අලුතෙන් උපදින්න ඕනේ. නම් පුද්ගලයාගේ ඉපදීම මොකද්ද? ෂණයයි. ඇයි මේ මොහොතේ තියෙන දැනුවත් මේ ස්කන්ධ පංචකය ඊළඟ තප්පරේ තියෙනවද? ඒ තප්පරේ අලුතෙන්ම මේ ලෝකයට පින්වතුනි හටගන්න හේතුඵල ධමයක්. මේ හේතුඵල ධම මගේ ආත්මය ලෙස ගැනීම තමයි අපේ තියෙන අවිද්‍යාව. අවිද්‍යාව සහගත මනස. සසරෙම අපි අවිද්‍යාවෙන් ආවේ. මේ ජීවිතයේ අවිද්‍යාවටපත් උනේ මේ ඇත්ත දන්නේ නැති හින්දා. බුද්ධ ශාසනයක් හම්බෙලා මේ ශාසනය තුල අපි මේ ප්‍රයෝජනය මේ අර්ථය ධර්මය අපේ ජීවිතවලට අපි ලං කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපි සසරටම වැටෙනවා. එතකොට ශ්‍රුතවත් ආර්ය ශාවකයා දන්නවා ඔන්න ඊළඟට දැනගන්නවා රූපය තුල ආත්මේ නැහැ. මේක තුල ආත්මේ නැහැ. මේක තුල වේදනාවක් නැහැ. මේක තුල සංඥාවක් නැහැ. මේක තුල සංස්කාරයක් නැහැ කියලා එයා ඉහළ නුවණකින් දකිනවා. තමන්ගේ ජීවිතයේ අර්ථයෙන් ධර්මය ලං කර ගන්නවා. තමන්ගේ ජීවිතයෙන් දකිනවා. මේ අපේ ජීවිතේ පෙන්වන්න කිව්තුනේ. මේ වෙන කොහෙවත් තියෙන මේ අලුතෙන් ගෙනාපු ලෝකයක් නෙවෙයි. මේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළලා මේ ලෝකේ තියෙන යථාර්ථය එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන
තියෙන ස්වභාවය මේ ලෝකේ තියෙන ධර්මතාවය පෙන්වන්නේ. එතකොට මේ විෂයාකාරයේ සක්කාය දිට්ඨියෙන් එයා මිදනවද නැද්ද? එයා මිදනවා. තමන්ගේ ජීවිතයේ අර්ථයෙන් ධර්මයෙන් රැක ගන්නවා. එයා ජීවිතේ පෝෂණය වෙනවා. කොහොමද පෝෂණය වෙන්නේ? මේ භවය ගෙවා දාන්න. එතකොට එයා මේ ධර්මයේ තුලින්ම ධර්මයේ දකිනවා. එයා අන්තිමට මොකද වෙන්නේ? අර අපි දැන් උදාහරණයක් පෙන්නනවා පින්වතුනි මේ දැන් ඔරුවෙන් එකට උනාම ඔරුව කරේ තියාගෙන යන්නේ නැහනේ. ඒ වගේ මේ ධර්මයේ දැකලා යා ධර්මයත් අතහරිනවා. තමන්වත් අතහරිනවා. ලෝකයත් අතහරිනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහම අතහැරෙනවා. එයාට එයාවත් හම්බ වෙන්නේ නැහැ. එයාට පිහිටා හිටින භූමියක් නැති මට්ටමට නුවණ සකස් වෙනවා. ඉතින් අපේ ජීවිතවලට මේ දේශනාව තුලින් මම බලාපොරොත්තු වුණේ මේ පින්වතුන්ලාට මේ දේශනාව තමන්ගේ ජීවිතයට මේ සම්මා දිට්ඨියටපත් වීම මේ නුවණ මේ ධර්ම දේශනාවේදී මේ යමක ස්වාමින් වහන්සේ සෝවාන් ඵලය ලබනවා. මේ සෝවාන් ඵලය ලබන්න මේ තරම් මේ නිවනම පෙන්නපු නිවනටම යන ධර්ම දේශනාවක්. ඉතින් මේ සියලු පින්වතුන්ලාට මේ ධර්ම දේශනාව උතුම් නිවනක් වීමට හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුනි අපි මේ පින් අනුමෝදන් කළ යුතු අය ඉන්නවා. ඒ අයට පින් අනුමෝදන් කරමු. මුලින්ම අපට අර්ථයෙන් ධර්මයෙන් ඒ කියන්නේ අපගේ ලොකු ස්වාමින් වහන්සේ නම කියන්න අවසරයි. මාන් කඩවල ලොකු ස්වාමින් වහන්සේලා අද අපට මේ පෙන්නන මේ ධර්මයේ මේ පෙන්නන දහම නිසා අද අපි ඔබ මේ ඉන්න පින්වතුන්ලාට මේ ධර්මයක් අදට මේ විදියට අහන්න මේ ගිලිහි යන ධර්මයේ අද ලෝකයාට දෙන්න වෙලා තියෙන්නේ උන්වහන්සේලාට පින් සිද්ධ වෙන උන්වහන්සේට මේ මාන් කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නම කියන්න අවසරයි අපගේ මාන් කඩවල නන්දරතන ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ගමන යන්න මේ විදිහට මේ ලෝකයාට බණ කියලා දෙන්න උන්වහන්සේලා තමයි අපිට මඟ පෙන්වන්නේ. උන්වහන්සේලා තමයි මේ පැත්ත මේ විදිහට ලෝකයාට මේ ශාසනයට ශාසන සේවයක් කරන්න අපිට අවස්ථාව සලසලා දෙන්නේ. ඉතින් ඒ ශාසනය මේ සසරේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ධර්මයක් ශ්‍රවණය කරන්න මේ මහා සංඝරත්නයේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මයේ ගෙනාපු හින්දායි අද අපිටත් ශ්‍රවණය කරන්න ලැබිලා මේ පින්තුන්ලත් ශ්‍රවණය කරන මේ ධර්මයේ ඉතින් ඒ ආකාරයට ඔබලාටපත් වෙන්නේ උන්වහන්සේගේ ඒ නම කියන්න අවසරයි නන්දරතන ලොකු ස්වාමින් වහන්සේ නිසා. ඒ වගේම නම කියන්න අවසරයි අපගේ කොත්මලේ කුමාර කාශ්‍යප ලොකු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අපිට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අවවාද අනුශාසනා දෙනවා. උන්වහන්සේ අපිට මඟ පෙන්වන උන්වහන්සේටත් උතුම් මේ තුන් නමටම මේ ස්වාමින් වහන්සේලාත් තුන් නමටම උතුම් අමා මහ නිවනටපත් වීම මේ ජීවිතයේ මේ සසර දුකින් එතර වීමට මේ පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වතුනි අපේ මළගිය ඥාතීන් ඉන්නවා. මුලින්ම මට සඳහන් කරන්න ඕනේ අපිත් එක්ක මේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නෝ හොරණ දික්කේනපුර ගුණානන්ද හිමියන්. උන්වහන්සේ මාත් එක්ක බොහෝ ළඟින් ඇසුරු වුණා. උන්වහන්සේ ගිය මාසේ 11යි 14 වෙනි දින අපවත් වුණා. උන්වහන්සේට යම් කිසි දුගතියක ඇත්තන් දුගතියෙන් අත්මි දේවා සුගතියක ඇත්තන් සුගතියෙන් සුගතියටමපත් වේවා. ඒ වගේම මේ යම් කිසි මළගිය ඥාතීන් ප්‍රමාණයක් ඉන්නවා නම් මේ ශ්‍රවණය කරන පින්වතුන් එයාගේ නම් සිහි කරගන්න. ඒ අය දුගතියක ඇත්තන් දුගතියෙන් අත්මි දේවා සුගතියක ඇත්තන් සුගතියටමපත් වේවා. මේ සියලුම අයටත් සසර දුකින් එතර වෙන උතුම් අමා මහ නිවනටපත් වීමට හේතු වාසනා වේවා. ඒ වගේම මේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අකනිටා බඹලව දක්වා විසිරී පැතිරී ඉන්න සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින දැක බලා සතුටු වෙලා ඒ අයටත් පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීමට මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම පින්වතුනි මේ පින්වතුන්ලා මේ ධර්මයේ ශ්‍රවණයෙන් ලබාගත්තා වූ කුසල සම්භාරයන් මේ අයගේ යම්කිසි බලාපොරොත්තු වෙනවා නම් ඒවා ඉෂ්ට සිද්ධ වේවා. දුවා දරුවන් අධ්‍යාපන කර රැකී ආරක්ෂා මේ දේවල් සාර්ථක වෙන්නේ මේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා. ඒ වගේ මේ කුසලයේ ශක්තිය මේ අයටත් මේ සසර දුකින් මේ දුකයි මේ සසර පින්වතුනි බුදුරජාණන් වහන්සේ අමා මහ නිවනට පැමිණුණා. පසේ බුදුරජාණන් වහන්සේලා අමා මහ නිවනට පැමුණා. රහතන් වහන්සේලා අමා මහ නිවනට පැමුණුණා. මේ පින්වතුන්ලාටත් මේ සසර දුකෙන් එතර වෙන්න මේ උතුම් අමා මහ නිවනටපත් වෙන්න මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.